प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा ප්‍රශංසා වේවා. प्रशंसा वेवा මගේ ආදර ප්‍රේමාන්තයනි කරන හැම දෙයක්ම ජේසුගේ ඇඟේ එල්ලිලාමයි කරන්න වෙන්නේ. කිසිම දෙයක් අපේ දක්ෂතාවයන් හැකියාවන් තාක්ෂණය මේ ඔක්කොම නිකන් ඇල්පෙනති තුඩක් උඩ වගේ තියෙන්නේ. මෙහෙම කරද්දී ඔක්කොම අවුල් වෙන්න පුළුවන්. උන්වහන්සේ නිවස තනන්නේ නැතිනම් වෙහෙස මහන්සිය අපතේ. උන්වහන්සේ නගරය රකින්නේ නැතිනම් පරිශ්‍රමය අපතේ. එනිසා 100%ක් ස්වාමින් වහන්සේ තුල යැපෙන්න උන්වහන්සේ ඔබට මට කියා දෙනවා. ඒක කියා දෙන තැනත් එක්කයි ඔබ මගේ ජීවිතේ ඉස්සරහට යන්නේ. මගේ ආදර ප්‍රේමාන්තනේ අදත් දයාබර සුන්දර වචනයකින් උන්වහන්සේ ඔබ මාව පෝෂණය කරනවා. ඒ තමයි ගොඩාක් වෙලාවට අපේ ජීවිතයේ අපි රැවටෙන තැනක් තමයි. ඒ කියන්නේ මේක ඒ කියන්නේ ජීවිතේ අරගලයකදී ප්‍රශ්නයකදී අපි ගොඩාක් වෙලාවට අපි හිතමු අරගල ප්‍රශ්න අමතක කරන්න. අපි ගොඩාක් වෙලාවට පාපයකදී ස්වාමින් වහන්සේ දැන් මාත් එක්ක ඈතයි, උන්වහන්සේ මගෙන් ඈතයි. දැන් මම මේක විසඳ ගන්න ඕනේ. මම දැන් නිවැරදි වෙන්න ඕනේ. මම දැන් හරි වෙන්නට ඕනේ කියලා කට්ටක් කාලා දඟලන ස්වභාවයක් තියෙනවා. පුතේ පිටිපස්සේ ලයිට් එකයි තාමද පිටිපස්සේ කට්ටක් කාලා දඟලන ස්වභාවයක් තියෙනවා. ඉතින් ගොඩාක් වෙලාවට අපි ඒක පාපේ. ඒක මගේ ජීවිතේත් මම දැකලා තියෙන දෙයක් තමයි පාපයකදී වෙන දේ දැන් උන්වහන්සේ මගේ ගාව නැහැ. ඒ නිසා දැන් මම මේක නිවැරදි කරගන්න ඕනේ උන්වහන්සේ ගාවට යන්න ඉස්සෙල්ලා. මගේ ආදර ප්‍රේමාන්තයනි, උන්වහන්සේ ඔබ මාව පාපයේදී අතාරින විදියක් තියෙනවා. ඒ අතාරින්නේ අර ඩිස්කනෙක්ට් කරලා විසි කරන අතාරිල්ලක් නෙමෙයි. එතනදී ඔබව මාව රිදෙන්න උන්වහන්සේ අතාරිනවා. රිද්දෙන තැනක. ඒ කියන්නේ ඕනම තැනකදී පාපයකට වැටුණයින් පස්සේ ඒක රිදෙන්න ඕනේ අපිට. මම පව් කරානේ කියන එක දැනෙන්න ඕනේ. එහෙම දැනුනේ නැත්නම් ඒක මහ විනාශයක්. ඔබගේ කොන්ෂන්ස්, ඔබගේ හෘද සාක්ෂිය වැඩ කරන්නට ඕනේ. හැබැයි මතක තියාගන්න, ඒක උන්වහන්සේගේ ආදරයත් එක්ක බැඳෙන්නේ නැත්නම් අපි ජීවිතේ ගිල්ට් එකක නන්නත්තර වෙනවා. ඒක මගේ ජීවිතේ මම ඉගෙන ගන්න ඕන දෙයක්. ඒක මගේ ජීවිතේ ගිල්ට් එක කියන එක යකා මහ පුදුම විදියට පාවිච්චි කරනවා. හැමතිස්සෙම මම වැරදි එක පැත්තකින් හොඳයි. බැහැපත් කරන්න උන්වහන්සේ දයාබරව පාවිච්චි කරනවා. හැබැයි අනිත් පැත්තෙන් මොකක් හරි වෙච්ච ගමන්ම තනි වෙලා නන්නත්තර වෙනවා. දැන් මෙතන මොකක්ද කියලා තනියම දඟලන තැනකදී උන්වහන්සේගේ හඬ අමතක වෙලා මම තීරණ අරගෙන දඟලලා දැන් මම මොකද කරන්නේ ගිල්ට් වෙලා දඟලන තැනක් තියෙනවා. මගේ ආදර ප්‍රේමාන්තයනි, එහෙම තැනකදී අද වචනය උන්වහන්සේ මහා දයාබරව ඔබට මට කතා කරන වචනයක්. උන්වහන්සේ කතා කළා කිව්වා ව්‍යවස්ථාව මොකක්ද? ඒ කියන්නේ එතනදී උන්වහන්සේ ඇයි නීතියක් දෙන්නේ? ඔබ ස්පෙෂල් වෙන්නට ඕනේ. ඔබ මගේ, මම ඔබගේ. එතනදී මගේ ආදර ප්‍රේමාන්තයනි, ඒ තැන ඉෂ්ට වෙන්නේ නැති තැන, ඒ තැන අපි විශ්වාසවන්ත වෙන්නේ නැති තැන තියෙන කාලකන්නිකම. ඇයි අපේ මුරණ්ඩුකම? අපි මුරණ්ඩු වෙද්දී ඒක අහන්නේ නැහැ. අර ඇහුම්කන් දෙන්නේ නැතුව අපේ ජීවිතේ තේරුමක් නැහැ. බීරි මිනිස්සෙක්ට වගේ, ගොළු මිනිස්සෙක්ට වගේ. දැන් මෙතනදී උන්වහන්සේ එහෙම කියලා බව විසි කරන්නේ. උන්වහන්සේ උත්තර දෙනවා මගේ ප්‍රේමාන්තයනි. උන්වහන්සේ උත්තර දෙන්නේ හොසියා පොතේ හොසියාගේ ජීවිත රටාවත් එක්ක. උන්වහන්සේ මම කිව්වා වගේ හොසියා කියන්නේ සුන්දර චරිතයක්. තේරුණාද කියන එක? හොසියාගේ විවාහ කියන්නේ අති සුන්දර එකක්. මොකක්ද හේතුව? හොසියාට බඳින්න කියන්නේ වෛශ්‍යාවක්ව බඳින්න කියලා. ඒ අවිශ්වාසවන්තකමත් එක්ක හොසියා දඟලද්දී ස්වාමින් වහන්සේ දයාබරව කතා කළා කියනවා මම ඊශ්‍රායල් ජනතාව වගේ ඔබගේ බිරිඳ. මම ස්වාමි පුරුෂයා ඊශ්‍රායල් ජනතාව බිරිඳ. එතනදී ඒ කන කට්ට ඔබගේ මගේ ජීවිතයේ පොඩ්ඩ බැරි වෙද්දී, උන්වහන්සේ උත්තර දෙන්න බැරි වෙද්දී අපි පොට පන්න ගන්න කාලකන්නිකම මගේ ප්‍රමාන්තනි. එතන ස්වාමින් වහන්සේ දයාබරව ඔබට මට කතා කරන විසඳුම අද උන්වහන්සේ කතා කළා කියනවා. ප්‍රශංසා වේවා, प्रशंसा वेवा ප්‍රශංසා වේවා, प्रशंसा वेवा ප්‍රශංසා වේවා. प्रशंसा वेवा චෙක් 1 හරි ඇති. ඒක මොකක්ද එකක් තියෙනවා. හරි. අපි වචන ගන්නවා ඊශ්‍රායල් ජනයනි
ඊශ්‍රායල් ඔබේ ජනයනි දෙවි සමිදානන් වහන්සේ ඔබේ දෙවි සමිදානන් වහන්සේ වෙත හැරී එන්න. වෙත හැරී එන්න. ඔබේ අයුතුකම් නිසා ඔබේ අයුතුකම් නිසා ඔබ වැටී සිටින්නහුය. ඔබ වැටී සිටින්නහුය. හොඳට මතක තියාගන්න මගේ ප්‍රේමවන්තයනි. කාසියක් වගේ ඔබ නැති වුණොත් උන්වහන්සේ සොයාගෙන ඇවිල්ලා ඒ වැටිච්ච තැනින් ඔබව අරගෙන යනවා. ඒක ඒ කියන්නේ ඔබගේ ජීවිතයේ ඒ වැටි ඒ කියන්නේ ඔබ කරන්න දෙයක් ඔබට කරන්නම දෙයක් නැහැ. ඔබ පොඩ්ඩක්වත් රෙස්පොන්සිබල් නැහැ ඔබගේ වැටීමට. ඒ තැනදී මොකද වෙන්නේ? ඒ තැනදී උන්වහන්සේ ඇවිල්ලා ඔබව දරාගෙන යනවා. ඔබ බැටළුවක් වගේ නැති වුණොත් ඔබ කෑ ගහන්න වෙනවා. දැන් මම ඉන්න තැන හරි නෑ ස්වාමිනී බෑ කියලා කෑ ගන්නවා වගේ මට ඉන්න බෑ තේරුණාද කියන එක මාව බේර ගන්න කියලා කෑ ගහන්න වෙනවා. එහෙම තැනක් තියෙනවා. හැබැයි ඔබ අකීකරු පුතෙක් වගේ නැති වුණොත් ඔබ අතහැරලා එන්නම වෙනවා. නැස කවදාවත් එතනට ඇවිල්ලා ඔබ උසෝගෙන එන්නේ නැහැ. ඔබ හැරිලා එන්න වෙනවා. එතන උද්දච්චකම, එතන අදහන්න බැරිකම, විශ්වාස නැතිකම, ඒ කියන්නේ උන්වහන්සේගේ හරි සීකල්පනාවට එන්නේ නැතුව තාමත් ඒ පාපය තුලම කමුරන තැන. ඒකයි ජුවම්තුමාට අනුව ජුවම් 16 උන්වහන්සේ 8 වෙනි වගන්තිය කතා කළා කියන්නේ. උන්වහන්සේ පැමිණි කල අපිට පාපය ගැනද, ව්‍යවස්ථාව ගැනද, ධර්මිෂ්ඨකම ගැනද කියා දෙනවා. පාපය ගැනයි මා කීවේ 9 වෙනි වගන්තිය. පාපය ගැනයි මා කීවේ කියන්න. පාපය ගැනයි කීවේ. ඔවුන් මා නොඅදහන බැවිනි. විශ්වාස කරන්නේ නැහැ. ඔබ හිතනවා නම් ඔබගේ පාපය ලොකුයි උන්වහන්සේගේ ආදරයට වඩා. ඔබ හිතනවා නම් උන්වහන්සේට මේක වෙනස් කරන්න බෑ. මගේ ආදර ප්‍රේමාන්තයනි ගණන් කතාපොතේ 21 සර්පය දෂ්ට කරද්දී උන්වහන්සේ කතා කළා කිව්වා රිටක් සර්පයෙක්ව හදලා ලෝකෙට සර්පයෙක් හදලා එල්ලන්න. ඒ කියන්නේ ඔබ මේකට බෙහෙත් දාලා විස ගලක් තියලා සර්පයව මරලා විස අරගෙන ඊට පස්සේ ඒක ඇන්ටිජන් ක්‍රියේට් කරගෙන ගහගන්න නෙමෙයි කියන්නේ. ඒ ලෝකෙට සර්පය දිහා බලන්න. මගේ ආදර බෙමන්තනේ ඒ සර්පය දිහා බලන කෙනා ගැලවෙන්නේ. ඒකයි උන්වහන්සේ ජුවම් 8 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිවම කතා කරලා කියන්නේ. මනුෂ්‍ය පුත්‍රයාණන්ව ඒ විදිහට ඔසවනවා. 28 වෙනි වගන්තිය. ජුවම් 8 28 වෙනි වගන්තිය. එබැවින් ජේසුස් වහන්සේ කතා කොට ඔබ මනුෂ්‍ය පුත්‍රයාණන් කියන්නේ. ඔබ මනුෂ්‍ය පුත්‍රයාණන් ඔසවලු කල මා උන්වහන්සේම බවත් පියාණන් වහන්සේ මට ඉගැන්වූ ලෙස මෙසේ කතා කරනවා මිස හරි. ඒ කියන්නේ ඒ ඔසවලු කල මම උන්වහන්සේමයි. මගේ ආදර ප්‍රේමන්තයනේ ඔබ මම ගැලවෙන්නේ කුරුසිය දිහා බලලා. ඔබ මම ගැලවෙන්නේ අතහගෙන. තුවාලේ දිහා බලලා නෙමෙයි. ඒකට වන්දි ගෙවන විදියක් බලලා නෙමෙයි. අතහිල්ලෙන්. මගේ ආදර ප්‍රේමන්තයනේ අපි ජීවිතේ වරද්දගත්ත වෙලාවේ අපි වැරදගෙන අපි පාපයේ පුරුද්දකට ගත්ත වෙලාවේ අපිට හරි අමාරුයි අදහන්න. ජේසුට මේක වෙනස් කරන්න පුළුවන් කියලා අදහන්න හරි අමාරුයි. ඒක ජේසු ගාවට එක තාත්තා කෙනෙක් ආවම කිව්වා ඒ මිනිස්සු ඇවිල්ලා කියන්නේ ස්වාමීනි වහන්සේට පුළුවන් නම් මාව සුව කරන්න. ජේසුක පුළුවන් නම් කියලා කතාවක් මාත් එක නෑ. අදහන්නන් තුල මහ පුදුම දේවල් වෙනවා. මගේ ආදර ප්‍රේමන්තයනි මේ බලාපොරොත්තුව කවමදාවත් මේ බලාපොරොත්තුව ජීවිතෙන් ගිලිය ගන්න දෙන්නට එපා. ඔබ අවුරුදු ගාණක් හිටිය තැන අවුරුදු ගාණක් වැටිච්ච තැන උන්වහන්සේට පුළුවන් එක නිමේෂයෙන් වෙනස් කරන්න. හැබැයි ඔබගේ කැමැත්ත, ඔබගේ ඇදහිල්ල, ඔබගේ නිහඬ ඔබගේ බහැපත්කම ස්වාමීන් වහන්සේ ඉල්ලනවා. ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමන්තයනේ ස්වාමීන් වහන්සේගේ වචනය බලන්න. සමිදානන් වහන්සේ වෙත හැරී අවුත් කියන්න. සමිදානන් වහන්සේ වෙත හැරී අවුත් මේ ආඥාව
උන්වහන්සේට ඔප්පු කරන්න. උන්වහන්සේට ඔප්පු කරන්න. අපේ සියලු අපරාධවලට කමාවි අපේ සියලු අපරාධවලට කමාවී අපේ යාඥා අපේ යාඥා කරුණාවෙන් පිළිගත මැනව. කරුණාවෙන් පිළිගත මැනව. ඒ කියන්නේ බැහැපත් වෙලා ඊයේ කතා කරපු මුරණ්ඩුකම කැඩිලා යේසු ගාවට ගිහිල්ලා ස්වාමීනි මට සමා වෙන්න මම වැරදක් කරේ. ඔබ විශ්වාස කරන්න ඔබ පව්කාරයෙක්. මගේ අතින් මේ වැරද්ද වුණා මෙන්න අකුල්පා මෙන්න මක්සිම අකුල්පා. ඒක නැතු ඔබට ගමනක් නැහැ. ජීවිතේ අවදිය මම පව්කාරයි කියන එක දැනගන්නම වෙනවා. හැබැයි මම කවුරුහරයි කියලා දැනගත්තා ගමම්ම මගේ ප්‍රමාන්තයනේ ඒක දැනගන්නේ ජුදාස් වගේ ජේසුගෙන් ඈතට යන්න නෙමෙයි පේදුරු වගේ ජේසුව තුරුළු කරගන්න. නමු මරිය කියද්දි අන්තිමට කියනවා පාපිය අපුදේසා යාඥා කරනවා. පාපිය අපුදේසා. කෙනෙක් වැරදි මඟ පෙන්වීමකට ගිහිල්ලා එයා ඒ කෙනා පාෆාද කෙනෙක් නෙමෙයි වෙන කෙනෙක් ගාවට මඟ පෙන්වීමට ගිහිල්ලා මනස්ඝාතයක් කියලා තිබ්බා. පෞකාරයි කියලා කියන්න එපා. එතකොට පෞකාරම වෙලා යනවා. ඒක ධනාත්මක චින්තනය. මේ ධනාත්මක චින්තනය එහෙම කියනවා එපා කියලා නේ. මම ශුද්ධවන්තයි මම පව් කරන්නේ නැහැ මම ශුද්ධවන්තයි කියලා ඒවා ධනාත්මක චින්තන මෙතනට අයිති නෑ. මගේ ප්‍රමාන්තනේ ඔබව ගැලවෙන්නේ ධනාත්මක චින්තනය නෙමෙයි හොඳේ. පොසිටිව් තින්කින් වලින් නෙවෙයි. ඒකට වෙන සම්මන්ත්‍රණයකට යන්න. මේට එන්න අවශ්‍ය නැහැ. ඔබ ගැලවෙන්නේ ඇදහිල්ලේ. මම පෞකාරයි ඒක ඇත්ත. හැබැයි මගේ ජේසු තුල මට සියල්ල කරන්න පුළුවන්. මම දැන් කරනවා. ඔව් දැන් මම කරා. මට පුළුවන්. මම පෝසා. මම පුළුවන්. මම ලැබුණා. ජය වේවා. එහෙම නෙමෙයි. පිලිප්පි 4:13 බලන්න. පිලිප්පි 4:13. මගේ ආදර ප්‍රේමන්තයනේ. උන්වහන්සේ කතා කරලා කියනවා මා බලවත් කරන තැනන් වහන්සේ තුල මට සියලු දේ කළ හැකිය. මගේ ආදර ප්‍රේමන්තයනේ උන්වහන්සේත් එක්ක මට පුළුවන්. මම නිකමෙක්. මම මොකෙද්ද? තේරුණාද කියන එක? මට පුළුවන් නෙමෙයි. මම පෞකාරයි. හැබැයි මගේ ජේසුට මේ පාපය අදාළ නැහැ. ඒක අපේ යාඥාවේ ජේසු යාඥා කරද්දී ඒ සමාව මට සමා වෙන්න ස්වාමීනි. ජේසු යාඥාව ස්වර්ගේ වැඩ සිට කියද්දී කිව්වා මට සමා වෙන්න. ඒක යාඥාවේ කොටසක්. ස්වාමීනි මම පෞකාර නෑ ස්වාමීනි. එහෙම දේවල් ජේසු එනවා ජේසු කියා දෙන්න එපා. මම කිව්වා කරුණා කරන නම මාරිය වෙනස් කරන්න එපා. පෞකාරයි කියන පාපිය අබුදේසා තමයි. දයබරව බහැපත්ව එකිනා එක අතහැරියා. අතහැරලා නම මාරිය හරි විදියට කියන්න ගත්තා. මගේ ආදර ප්‍රේමන්තයනේ එනිසා ඒක හරි දයබර ලස්සන තැනක්. එතන ස්වාමින් වහන්සේට කතා කරන යාඥාව බලන්න. යාඥාවෙන් පිළිගත මැනව එවිට අපි පොරොන්දු පරිදි ඔබට ප්‍රශංසා කරන්නෙමු. මගේ ආදර ප්‍රේමන්තනි පාපයත් එක්ක රස්තියාදු වෙන එක පාපයත් එක්ක නන්නත්තර වෙන එක එක්තරා විදියකට වාසනාවක්. තේරෙනවද කියන එක? එක්තරා ඌරු කෑම කන්න වෙන එක එක්තරා විදියකට භාග්යක්. ඌරු කෑම ඇතුළේ තියෙනවා අමුතු ස්පිරිචුවල් ගතියක්. අර ඒකේ සෙවල ඒකේ පිළිගඳ තේරෙනවද? බඩේලියේ යන්න ගිහිල්ලා නන්නත්තර වෙලා තේරෙනවද කියන එක? ඒක අර චොර වෙච්ච අපිරියාව බල්ලා වමනේටම කන යනවා වගේ ඊරි මඩට යනවා වගේ තේරෙනවද කියන ඒ අර අසික්කිතකම දැනුණාම තමයි ඒ ඝන අන්ධකාරය තමයි ස්වාමීන් වහන්සේගේ ආදරය ඔබට මතක් වෙන්නේ. ඌරු කෑම කන කෙනා මගේ ප්‍රේමන්තනේ සමහර අය ඉන්නවානේ ඌරු කෑම කනකම්මනේ ගතියක් නැහැ. ඒක කනකම්ම යනවා. කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. ඉතින් එහෙම ආයට යන්න දෙන්නම වෙනවා. යාඥාවෙන් මැදිහත් වෙලා ඌරු කෑම කන තැනටම ගිහිල්ලා තමයි එන්නේ සමහර වෙලාවට. හැබැයි උනාසේ මහරවත්ති මහා දයාබර විදියට හැරෙනවා. ප්‍රශංසා වේවා. ඒ ඌරු කෑම ඒ අසික්කිතකම ඒ පාඩම තමයි මේ කතා කරලා කියන්නේ. අප ගලවන්නට කියන්න. අසිරියාවට නොහැකිය. මේ වෙනකොට මගේ ප්‍රේමන්තනේ අසිරියාව ඇවිල්ලා අති බල සම්පන්න රාජ්‍යයක්. තේරෙනවද කියන එක? ඉතින් මනුෂ්‍ය ශක්තියෙන් අබානා පර්පර් වගේ තේරෙනවද කියන එක? ඒ කියන්නේ බල සම්පන්න තැනක එයාලට පාඩම ඉගෙන ගන්නවා. ඊශ්‍රායල් ජනතාව ඉගෙන ගන්නවා. අසිරියාවට බෑ මාව ගලවන්න. මේ ලෝකේ කන්ටැක්ට්ස් වලට, මේ ලෝකේ මුක්කු වලට, මේ ලෝකේ මොල්ලි වලට, මේ ලෝකේ දේවල් වලට ගලවන්න බෑ ඔබව කියන එක දැනගන්න. ඒක තැනක් වෙනවා. මුළු ලෝකයම ඔබ ප්‍රතික්ෂේප කරද්දී
ඔබගේ ශක්තියින් සියලුම දේවල් නැති වෙලා යද්දී ඔබට කාටවත් ගලන්න බෑ. මගේ ආදර ප්‍රේමන්තයනි, ඔබ හිතන්න එපා මම මෙහෙම දේශනා කරද්දී මගේ පවුල සඵල වෙලා ගෙවල් හැදිලා තිරනාද කියන එක බිස්නස් වැඩි වෙලා එහෙම නැහැ. මගේ නංගි මල්ලි අක්කලා අරගලවල යන අය. මගේ මල්ලි ගිය මාසේ මට කෝල් කරලා කියනවා කොරෝනාත් එක්ක එයාගේ බිස්නස් ඔක්කොම වැටිලා අයියේ ඔයාගේ මොකක් හරි කන්ටැක්ට් එකක් තියෙනවා නම් මට ජොබ් එකක් බලලා දෙන්න. මම බැලුවා මොන කන්ටැක්ට්ස් මට තියෙන්නේ. තේනවා. මම ගිය සතියේ නංගි ගාවට ගියාම එයාගේ ටීචින් අපොයින්ට්මන්ට් එකත් කැන්සල් වෙලා අයියේ මොකක් හරි ජොබ් එකක් තියෙනවා නම් ඔයා දන්න අයට කියලා ලව. මම බැලුවා මන් දන්නේ කවුද? මං කිව්වා නංගි මට කන්ටැක්ට්ස් නැහැ. කන්ටැක්ට්ස් නැහැ ඔයාට? මට දින එක කන්ටැක්ට් එකයි. එයිල මගේ ජේසුත් එක්ක දින කන්ටැක්ට් එක විතරයි. තේරුණාද කියන එක? ඒ නිසා මට කියන්න දෙන්න තියෙන කන්ටැක්ට් එක එච්චරයි. ඔයා කනෙක් වෙලා යාඥාවට එන්න. මල්ලිටත් මම මැසේජ් එකක් දැම්මා මල්ලි ඔයා කනෙක් වෙන්න. ජේසු දුන්නොත් තමයි නැත්තම් මට මම මේ කන්ටැක්ට්ස් මේන්ටේන් කරගෙන තේරුණාද කියන එක මෙයා මට උදව් වෙයි මෙයා හොඳයි මෙයාව ළඟින් තියාගත්තා නම් එහෙම ඒව මට නෑ මගේ ප්‍රේමාන්තේ. රිලේෂන්ෂිප් මේන්ටේන් කරන එක මගේ නිල් ඒක මම පිළිගන්නවා. ඉතින් මට තියෙන කන්ටැක්ට් එක මම දන්නේ එකම කන්ටැක්ට් එක උන්වහන්සේ විතරයි. ඉතින් උන්වහන්සේ ගාවට ගිහලා උන්වහන්සේට කියනවා ඇරෙන්න. මගේ ආදර ප්‍රේමාන්තනේ මට වෙන කන්ටැක්ට් එකක් නැහැ. හොඳ වෙලාවට නැත්තේ. තියෙන්න ඕනේ හොඳම කන්ටැක්ට් එක තියෙන නිසා. තේරුණාද කියන එක? හොඳ වෙලාවට නැත්තේ. නැත්නම් අර කන්ටැක්ට් එක මේ මගේ ෆෝන් එකේ තියෙනවා මගේ ප්‍රේමාන්තනේ නම්බර්ස් 5000 ගණක් මං හිතන්නේ. 5000 ගණක් තියෙනවා. හැබැයි සමහර අය සේව් කරගෙන ඉන්නේ මට මතකත් නැහැ කවුද කියලා. තේරුණාද කියන එක? ඊට පස්සේ ඉතින් එක නම් වලින් සේව් කරන් ඉන්නවා. ඒ නමට අදාළ මාළු ටැංකි අසේල. තේරුණාද? එහෙම තමයි නම් සේව් කරන් ඉන්නේ. මොකද නැත්තම් දන්නේ නැහැ. මගේ ආදර ප්‍රේමාන්තේනේ. රොමේෂ් තියන්නේ මික්සර් සවුන්ඩ් රොමේෂ් කියලා. තේරුණාද? බොරු එහෙම එකක් නැහැ. මගේ ආදර ප්‍රේමාන්තේනේ. මගේ ආදර ප්‍රේමාන්තේනේ. අසිරියාවට බෑබෝ ගලවන්න. කන්ටැක්ට්ස් වලට බෑබෝ ගලවන්න. මට ගොඩාක් සන්තෝෂයි. පේදුරුතුමා අර සුදර්ශන ගේට්ටුව ගාව මිනිස්සයාට කියද්දි මට ඔබට දෙන්න රත්තරන්වත් රිදීවත් නැහැ. හැබැයි ජේසුගේ නාමයෙන් ඇවිදින්න. මම මල්ලිට දුන්නේ ජේසුව, නංගිට දුන්නේ ජේසුව. මගේ ආදර ප්‍රේමාන්තනේ මට දෙන්න තියෙන එච්චරයි. ගොඩාක් අය සමහරලාට ලොකු හිතන්නේ මාරයි අම්මා මෙහෙමද නම් මගේ ආදර මම කවුද? අපි නතර වෙමු අසිරියාවේ නෙමෙයි. පුද්ගලයෝ ගාව නෙමෙයි. උන්වහන්සේ ගාව. අපව ගලවන්න අසිරියාවට නොහැකිය. යුද්ධ රථ වාහනවලට අප ආරක්ෂා කළ නොහැකිය. ඒ කියන්නේ මේ මනුෂ්‍ය ශක්තිය කරගෙන මිය යන සුරු සිරුර විශ්වාස කරගෙන සමිඳුන් කෙරෙන් හැරි ඉවත්ව යනසා මනුස්සයා සාපලත්තෙක්. කාලකන්නිකමක්. එනිසා සියලුම දෙයට වඩා උන්වහන්සේව හැම දෙයකම කලින් දේව රාජ්‍ය හොයන්න අනිත් හැම දෙයක්ම උන්වහන්සේට දෙනවා මගේ ප්‍රේමාන්තයනේ. මේ පාඩම ඔබට ඌරු කෑම උගන්වන්නේ. මේ පාඩම ඔබ වඳින්න ගිය දේවාලේ ඔළුව කඩාගෙන වැටිලා තරු පෙනිලා ඔබ ඉගෙන ගන්න. ඔබ මේ පාඩම ඔබ හදාගත්ත ඔබගේ බාබෙල් කොත් නන්නත්තර වෙලා ඔබ ඉගෙන ගන්න. ඔබ ආදරය කරන තැන් ගිලිහිලා යද්දි, රැවටෙද්දි, රිදෙද්දි, අසනීප වෙද්දි මගේ ප්‍රේමවන්තනි ඉතුරු වෙන්නේ ජේසු විතරමයි. හැමදාම උන්වහන්සේ තමයි ඉන්නේ. හැබැයි අර ලාටු පැලැස්තර වලින් ඒ වලින් වැහිලා උන්වහන්සේගේ ආදරය ගිලිහිලා අසරණ කමේ ලස්සන සරණයක් තියෙනවා. උන්වහන්සේ විතරයි සරණ. ඒකයි දෙසට කඳු කරේ නගමි ඇස්මාගේ මගේ සරණ එන්නේ එතනින්. එනිසා ලෝකයේ ගුබ්බෑයන් අස්සේ හිර වෙන්නේ නැතුව කඳු කරේ බලය අයිති කරගන්න අධ්‍යාත්මයක්. විප්‍රවාසයේ ගත වෙච්ච ඉස්රායල් ජනතාවට දෙවියන් වහන්සේ කතා කරන පණිවිඩේ එයාලා ඉගෙන ගත්ත ලස්සන දේ මින්පසු කිසි කලෙක අතින් තැනූ දේව රූප අමතා ඔබ අපේ දෙවියෝ යයි නොකියමු. මගේ ආදර ප්‍රේමවන්තනි
මතක තියාගන්න. මතක තියාගන්න. ඔබගේ ජීවිතයේ රූප නමස්කාරය. රූප නමස්කාරය කියලා කියන්නේ මේ පිළිමත් එක කතන්දරයකට වඩා දෙවියන් වහන්සේගේ අයිතිය වෙන තැනකට ඔබ දෙනකොට එතන කිසිම කෙනෙකුට නොදෙන්න, කිසිම පුද්ගලයෙක්ට ඔබගේ ජීවිත අයිතිය නොදෙන්න. ඒ කියන්නේ ඔබගේ ජීවිතයේ ඔබගේ හිස්තැනත් එක්ක යකා අරගෙන නියම ගල් ගෙඩියක් ඔබ පාන් කරගෙන අවුරුදු ගාණක් උත්තරය කරගෙන හක්කේ දත් කැඩෙනකන් ඒක හප ඉඳලා ඔබ නන්නත්තර වෙන තැනක් තියෙනවා. ඒකයි උන්වහන්සේ කතා කළා කියන්නේ මගේ ආදර ප්‍රේමවන්තයනි ආබ්‍රහම්ට දරුවව දෙන්න කියලා. ඒක පාපයක්ම වෙන්න ඕනේ නැහැ. ඒක සුන්දර යහපත් තැනක් වෙන්න පුළුවන්. ඒක දයාබර හොඳ තැනක් වෙන්න පුළුවන්. යකා ඒ දේත් පාවිච්චි කරනවා ඇටච් වෙලා දෙවියන්ගේ තැන එතනට දෙන්න. ඒ නිසා පුද්ගලයන්ව උත්තර කරගන්න නැහැ. ඔබගේ උත්තරේ උන්වහන්සේ. අපි ජීවිතේ උදව් වෙන්නත් ඕනේ හැම කෙනෙකුටම ඒ උත්තරයෙන් එහා තැනක ඔබගෙන් එහා තැනකට ඈතර වෙන සංක්‍රමණය වෙන අභිනික්මන් වෙන තැනකට මිනිස්සුන්ව ගොඩනගන්න. ගොයන් කපලා අයිතිය දෙන ගොවියෙක් මගේ ප්‍රේමවන්තයනි. එනිසා ඔබ තාත්තා කෙනෙක් විදියට අම්මා කෙනෙක් විදියට දරුවන්ව ඔබ ගාව තියාගන්න ඕනේ. දරුවන් ඔබ ගාව එකතු කරගන්න ඕනේ. හැබැයි අතාරිනවා කියන තැන අවතියෙන්. අතාරිනවා කියලා කියන්නේ මේ හොයන්න බලන්න නැහැ නෙමෙයි. ස්වාමීන් වහන්සේට අයිතිය දෙනවා. ස්වාමීන් ඔබ වහන්සේට අයිති. මෙතන උන්වහන්සේටයි අයිති. ඒකයි ස්නාවක ජෝන්තුමා කතා කරලා කියන්නේ මම ක්‍රිස්තුස් නොවෙමි. මම ක්‍රිස්තුස් මම නෙමෙයි ක්‍රිස්තුස්. උන්වහන්සේ ජෝන්තුමාගේ 3 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තිය කතා කරලා කියන වචන බලන්න. උන්වහන්සේ කතා කරලා කියනවා ජෝම් 3:28 බලන්න මම ක්‍රිස්තුස් නොවෙමි කියන්නේ. මම ක්‍රිස්තුස් නොවෙමි. ඒත් මම උන්වහන්සේට ප්‍රථමයෙන් එවන ලද්දෙමි. ඒ කියන්නේ මම ජේසු නෙමෙයි. කිසිම කෙනෙක් ඔබ මගේ ප්‍රේමවන්තයනේ කිසිම කෙනෙක්ට උත්තරයක් වෙන්න බෑ ඔබට. ඔබ උත්තරයක් වුණොත් ගොඩ නැගෙයි නියමට. චරණාද කියනක නියමට ගොඩ නැගීගෙන යයි. එක තැනක ඔබවත් දන්නේ ඔබ වැටෙන චපල තැන. ඔබටවත් ෂුවර්ද ඔබ? ඊට පස්සේ ඔබ මත ගොඩ නගා ගන්න ඉන්නේ ජනතාව නන්නත්තරයි. ඔබ මත ගොඩ නැගෙන අය එයාලගේ ජීවිතේ සුන්නන්තූලි වෙලා යනවා. දරුවව ඔබ මත නෙමෙයි ගොඩ නගන්නේ. දරුවව ගොඩ නගන්නේ උන්වහන්සේ මත. කිසිම කෙනෙක්ව ඔබ මත ගොඩ නගන්නට එපා. මොකද ඔබ ස්ථිර නෑ. ඔබ අනිත්‍යයි. ඔබ නැති වෙනවා. ඔබගේ සිත චපලයි. ඔබ වෙනස් වෙනවා. ඔබට හැමදාම ඉන්න බෑ. ඒ නිසා හරි ඔබ තමයි ඔබ කීලිකරුවක් වගේ. ඔබ රාමුවක් වගේ. ඔබ උදව් වෙන්න ඒ කෙනාට කෙලින් ඇවිදගෙන යන්න හැමදාම කකුල් කඩ කොර කරගෙන ඔබ මත යැපෙන තැනකට අපඝාත කරන්නට එපා මිනිස්සුන්ව. ඔබ නිදහස් කරන්න. ඔබ ප්‍රාර්ථනා කරන්න එයා මම නැතුව යන්න ඕනේ. එයා ඉස්සරහට යන්න ඕනේ. මම මිසම ඔබව ගොඩනගන්නත් ඕනේ එතන. හැමදාම මම ඉන්න ඕනේ නැහැ. මම ඉන්න පල්ලිවලට ඔබ එන්න ඕනේ නැහැ. ඔබව අධ්‍යාත්මිකව වචනයත් එක්ක තනියම ජීව වචනයත් එක්ක හැසිරෙන්න උගන්වලා මට යන්න වෙනවා. අනේ ෆාදර් කිව්වොත් මොකක් වෙයිද? නෑ මොකුත් වෙන්නේ නැහැ. මොකුත් වෙන්නේ නැහැ. සමහරවිට යනකම් හොඳයි කියලා හිතනත් ඇති නැද්ද? අපරාධේ තව 3ක් දෙනා නැද්ද? එමත් ඇති කමන්නේ. කෙසේ වෙතත් මගේ ප්‍රේමවන්තනි කිසිම කෙනෙක් මත යැපෙන්නේ නැහැ. අසිරියාවට බෑ අපිව ගලවන්න. කිසිම මිනිස්සු අතින් හදපු රූපයකට බෑ අපිට උත්තර දෙන්න. ඒ නිසා ස්වාමීන් වහන්සේට කතා කරලා කියනවා බලන්න ඔබ අපේ දෙවියෝ යයි නොකියමු. ස්වාමීනි කියන්න. ස්වාමීනි අනාථ අයට ඔබ වහන්සේ දයාවට කම්පාව දක්වනසේක. මගේ ආදර ප්‍රේමවන්තනේ අපිට හරි අමාරුයි. චපල වුණාම අවිශ්වාසවන්ත වුණාම නන්නත්තර වුණයින් පස්සේ ආදරය කරන්නේ නැද්ද? ඊට පස්සේ ඉතින් බලන්නේ ඒ කෝණෙම්මයි. ඊට පස්සේ කොහෙද හැමදාම බලන්නේ රුහිතට තමයි. මුමට මෙහෙම කරානේ. මෙයා මෙහෙම කරපු කෙනානේ. තේරුණාද කියන එක? ඒකත් එක්කම තමයි බලන්නේ. හැබැයි උන්වහන්සේම නැහැ. උන්වහන්සේ ඔබගේ අනාථ වෙච්ච තැන මහා දයාබර ආදරයකින් ඔබ මාව විසඳනවා. ඔබව වෙනස් කරනවා. ආදරයකින් ඔබ මාව ගන්නවා මගේ ප්‍රේමවන්තයනි. ඒ උන්වහන්සේගේ ආදරේ අපේ ආදරේ වෙනස. බලන්න උන්වහන්සේ කතා කරන වචනය. කියවගෙන යන්න. මම ඔවුන්ගේ කියන්නේ. මම ඔවුන්ගේ අපක්ෂපාතකම සුව කරමි. නැවත කියන්නේ එක. මම ඔවුන්ගේ අපක්ෂපාතකම සුව කරමි. ආයි කියන්නේ.
මම ඔවුන්ගේ අපක්ෂපාතකම සුව කරමි. මගේ ආදර ප්‍රේමන්තයනි ඒ වචනයම ඇති ජීවිතයේ වෙන්නම පැත්තකට යන්න. උන්වහන්සේ කියනවා I will heal their unfaithfulness. I will heal their unfaithfulness. ඒ කියන්නේ මෙච්චර කල් මම හිතුවේ නෑනේ ඒක අසනීපයක් කියලා. මෙච්චර කල් මම හිතුවේ නෑ ඒක ප්‍රශ්නයක් කියලා. ඒ කියන්නේ දැන් මම ඇයි unfaithful වෙන්නේ? මම ඇයි චපල වෙන්නේ? මම ඇයි වෙනස් වෙන්නේ? මම ඇයි එකක් කියලා එකක් කරන්නේ? ඇයි මම කරන දේ මටම තේරෙන්නේ නෑ? ඇයි මම මෙහෙම ඒක මම නෙමෙයි මගේ පාපය කරන්නේ? දැන් මම මොකද කරන්නේ? ස්වාමීන් වහන්සේ ගාවට මම යන්නේ කොහමද? දැන් ස්වාමීනි දැන් මේක මට තේරෙන්නේ නෑනේ. මගේ එක සිත දෙතැනක නතර වෙලා. චරණාදී කියනක. ඉතින් එතනත් වෙනවා මෙතනත් වෙනවා. ඉතින් අනේ මොකද්ද කරන්නේ? උන්වහන්සේ කියනවා මම ඒක විසඳන්නේ. ඔක ලෙඩක් පුතේ. ඔක අසනීපයක්. හිත එක තැන තියාගන්න බැරි කම අසනීපයක්. ඒ නිසා ඔබ කොච්චර දැඟලුවත් වැඩක් නෑ. ඒක මම සුව කරන්නේ. මගේ ආදර ප්‍රේමන්තයනි. මට හිතා ගන්නත් බෑ ආදරය ගැන. මොකද අපි ඔක්කොම එකක් කියලා එකක් කරන චපල පහක් චරිත. ජීවිතේ දෙබිඩි තැනක කියන දේ කරගන්න බැරි දඟලන චරිත මේ ඉන්නවා කටුස්සෝ වගේ මේ වෙනස් වෙනවා මේ මූඩ් එක මෙහෙම තියෙනවා මූඩ් එක චොර වෙලා යනවා තව තැනක මෙහෙම උච්චාවචේෂණය වෙන්නේ influx life is in terrible flux මගේ ප්‍රේමවන්තයනි එහෙම තැනක මේක විසඳන්න පුළුවන් උන්වහන්සේට විතරයි මගේ ආදර ප්‍රේමවන්තයනි ඔබ විවාහයේ අවිශ්වාසවන්ත වෙන්නට ඇති ඔබගේ අධ්‍යාත්මය ජීවිතය අවිශ්වාසවන්ත වෙන්නට ඇති. ඔබ ඇතුලේ දෙබිඩි වෙන්නට ඇති. අවිශ්වාසවන්තකම කියන්නේ එක මහා පරාසයක තැනක්. ඔබ යාඥාව තුල එකට යාඥා කරගන්න බෑ. ඔබ යාඥා කරන්න ගන්න තීරණේ ඉන්න බෑ. මම මෙතනට වැටෙන්නේ නැහැ කියලා හිතන එක කරගන්න බෑ. ඒ චපලයි සිත හිතන දේ කරගන්න බැරි තැනක දුබලකමක්. උන්වහන්සේ කියනවා මම ඒක විසඳනවා කොහොමද? මගේ ආදර ප්‍රේමන්තයනි උන්වහන්සේ කතා කළා කියන වචනය මම ඔවුන්ගේ අපක්ෂපාතකම සුව කරමි මාගේ මුළු සිතින් කියන්න මාගේ මුළු සිතින් ඔවුන්ට ප්‍රේම කරමි ඒ කියන්නේ මගේ ආදර ප්‍රේමන්තයනි ස්වාමීන් වහන්සේ කතා කළා කියනවා මම ඔබට කොර වෙන්න ආදරය කරනවා ඒ කියන්නේ නන්න ආදරයෙන් නන්නතර කරනවා තේරුණා කියන එක ඒ කියන්නේ ඒ ආදරය සුළි සුළඟක් වගේ ආයි වෙන දෙයක් හිතන්න බෑ ජේසුට පිස්සු හැදිලා ඒ කියන්නේ ජේසුමයි ඕනේ කියන තනක ආදරය පිරෙච්ච දවසේදී මගේ ප්‍රේමවන්තනි පන පිටින් හැම ගැහුවත් පුච්චලා දැම්මත් ඉරුවත් කැඩුවත් වෙනස් වුණත් රිදෙයි හැබැයි ඔබට බෑ ඒ උන්වහන්සේව අතාරින්න ඒක කරන්නේ උන්වහන්සේ මගේ ප්‍රේමවන්තනි එනිසා වෙන කරන්න දෙයක් නැහැ. ඒ ආදරය හොයාගෙන යනවා ඇරෙන්න. ඒ ආදරය තුලම ඉන්නව ඇරෙන්න. ඔබගේ දුබලකම, ඔබගේ චපලකම, දෙබිඩිකමත් එක්ක වෙන උත්තරයක් නැහැ. ඉඩ දෙන්න, ජේසුට කියන්න, කඩාගෙන යන්න ආදරය කරන්න. ඒකයි ජීමේජ් එක දෙන රවි අපිට. වැටෙන්න ආදරය කරන්න. රිදෙන්න ආදරය දැනෙන්න. මට බැරි වෙන විට ආදරය ඇහෙන්න. ජේසුනි ළඟ ඉන්න. වැටෙන්න ආදරේ කරන්න රිදෙන්න ඇස් එක පියාගමු අපි ආදරේ දැනෙන්න මට බැරි වෙන විට ආදරේ ඇහෙන්න ජේසුනි ළඟ ඉන්න දුරුලු කරන්න ඉන්න අතර දුවන විට ආදරය කරන්න පව් කරන විට ආදරේ දැනෙන්න හැරිලා එන විට මා පිළිගන්න ජේසුනි ළඟ ඉන්න තුරුලු කරන් ඉන්න මගේ ආදර ප්‍රේමන්තයනි සමහර සිද්ධි තියෙනවා පොඩි එකා දඟලද්දී
දඟලන්ති තුරුළු කරගන්නවා දඟලනවා ආදරයෙන් තුරුළු කර කිස් කර ළඟ තියාගෙන නිවන්න ඕන ඒ විදිහට. උන්වහන්සේ අපව නිවන්නේ ඒ විදිහට. දුවන්න එපා ඈතට. තව අස්සටම යන්න. දුබලකමත් එක්ක ඒ අස්සටම යන්න. ඒ ආදරයට විතරයි. නැස්කන මගේ මුළු සිතින් මම ඔබට ආදරය කරනවා. ඒ ආදරයත් එක්ක අර හිස්තැන් අවිශ්වාසවන්ත වෙන්නේ ඇයි? ඇයි එක තැනක ඉන්න බැරි? මගේ පුංචි කාලේ ඉඳන් තුවාල වෙච්ච තැන්. මම දැක්කනම් මගේ අම්මා අවිශ්වාසවන්ත කෙනෙක්. අම්මා වෙන රිලේෂන්ෂිප්ස් වල වැටිච්ච කෙනෙක්. මගේ තාත්තාගේ මම දැක්ක වෙන සම්බන්ධතා. එතකොට මගේ අම්මා තාත්තා තමයි මම දකින්නේ ප්‍රධානම මගේ පවුරු දෙකක් වගේ අත්තිවාරම් වගේ ඉන්න චරිත. එතකොට අම්මගේ තාත්තගේ එහෙම දෙයක් මම දැක්කයින් පස්සේ මට ඒ පුතෙක්ට කිසිම දවසක කාන්තාවක විශ්වාස කරන්න බෑ. එතකොට දුවෙක්ව පිරිමියෙක්ව විශ්වාස කරන්න බෑ. ඒ වගේ මානසික තත්ත්ව අන්තවලට ගියයින් පස්සේ එයාට එයාගේ ජීවිතයේ එයා ෂුවර් නැහැ. එයාට එක තැනක ඉන්න බෑ. ජීවිතේ ප්‍රබල රැවටීම් වලට ලකුණයින් පස්සේ විශ්වාසය කැඩෙනවා. මගේ ආදර බෙමන්තිනේ එවැනි තැනක ඔබ මමගේ ජීවිතයේ තුවාල වෙච්ච තැන් තියෙනවා. ආදරේ හිස් තැන්. ආදරේ ලැබිච්ච නැති දරුවෙක් එයා ආදරේ හොයනවා. ආදරේ හොයලා මොකද වෙන්නේ? අතනින් ලැබෙනවා කියලා එතනට යනවා. එතන ලැබෙන්නේ නැහැ කියලා මෙතනට යනවා. රැවටිලා අතනට යනවා. ඕකයි අවිශ්වාසයි කියලා කියන්නේ. ජීවිතේ එක වචනයක ඉන්න බෑ. දෙබිඩි වෙනවා. ජීවිතේ හිස් තැන අර ටින් එකක තියෙන ගල් කැටයක් වගේ එහාට මෙහාට වැනෙනවා. ඒකට පිරিলা තිබුණොත් එහෙම හෙල්ලෙන්නේ නැහැ මගේ ප්‍රේමවන්තයනේ. නැස්කින මගේ මුළු සිතින් මම ඔබට ආදරය කරනවා. මේ ආදරය මහා පුදුම දෙයක්. මේ ආදරේ මහ පුදුම දෙයක්. මගේ ආදර ප්‍රේමන්තනේ ඒ වෙන ආදරයක් නැහැ. වෙන උත්තරයක් නැහැ. උන්වහන්සේ ගාවම නැහින්න. උන්වහන්සේ ගාවම ඉන්න. ජරාව ගාගෙන ඔක්කොම හරි වරද්දගෙන ඒ ලෝකුවම එල්ලිලා යන්න අතාරින්න දෙන්න එපා. උන්වහන්සේ කතා කරලා කියනවා. මන්ද ඔවුන් කෙරේ මාගේ උදහස පහවී ගොස් ඇත. ඊශ්‍රායෙල්ට කියන්න. ඊශ්‍රායෙල්ට මම පින්නිමෙන් වන්නෙමි. පින්න කළුවරේ එන්නේ. ඉර පැවුවයින් පස්සේ පින්න නැති වෙනවා. මගේ ආදර ප්‍රේමවන්තයනි උදේ පාන්දර මුල්ම අත්දැකීම ඒ ආදරය. කාටත් හොරෙන් කාටත් රහසෙන් ඔබගේ ස්වාමි පුරුෂයාටත් වඩා ඔබගේ බිරිඳටත් වඩා ඔබගේ දරුවන්ටත් වඩා ඔබගේ පෙම්වතා පෙම්වතියටත් වඩා උදේ පාන්දර අල්ලුයම ඒ ආදරය ඔබ වෙත එනවා. හැබැයි අපේ ජීවිතයේ එතන පින්න කියන්නේ කඩාගෙන යන දියල්ලක් නෙමෙයි. ඒක නිදහසේ වැටෙනවා. අවශ්‍ය ප්‍රමාණයට ඒ කියන්නේ හෝදා පාළුවට ලක් වෙන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට ඒ දවසේ පිබිදෙන්න ප්‍රබෝධමත් වෙන්න ඔබ නේෂයක ගැන වැඩසටහන් බලනවා නම් කාන්තාරේ කැක්ටස් වගේ දේවල් කටුපඳුරු ජීවත් වෙන්නේ උදේ වැටෙන පින්නත් එක්ක විතරමයි. උන්වහන්සේ ඔබගේ ජීවිතයට පින්න වගේ එනවා. රහසින් කාටත් කියන්න නැති තැනක නොදැනෙන තැනක ඔබ තෙත මාත්තු කරලා ඒ ආදරෙන් පුරවලා දවස ගත කරන්න ශක්තිය දෙනවා. උන්වහන්සේගේ ආදරයමයි. මගේ ආදර ප්‍රේමන්තයනේ උන්වහන්සේ කියනවා මම ඒ ආදරෙන් එයාලව පෝෂණය කරනවා. උන්වහන්සේ කියනවා බලන්න ඔවුන් මානෙල් වෙන් පිපෙනව ඇත. ලෙබනන්හි ගස් මෙන් මුල් අදිනව ඇත. ඔවුන්ගේ අතු විහිදියයි. ඔලිව් ගස් මෙන් හොබනේ වෙයි. ලෙබනන්හි මෙන් සුවඳ පතුරවයි. ඔවුන් යලි ආපසු පැමිණ මාගේ සෙවණෙහි වසනු ඇත. උයනක්සේ සමෘද්ධිමත් වී මිදිවැලක්සේ පළදරනු ඇත. ලෙබනන්හි මිදියුස මෙන් කීර්තිමත් වනු ඇත. එප්‍රායිම් සෙනකට දේව රූප වලින් තවත් වැඩක් ඇද්ද? නුඹලාට පිළිතුරු දී කියන්න. නුඹලාට පිළිතුරු දී. නුඹලා ආරක්ෂා කරන්නේ. මමය. උන්වහන්සේ විතරමයි. මගේ ආදර ප්‍රේමන්තයනි ජීවිතේ නන්නත්තර වෙච්ච කෙනාව ජේසු කරේ තියාගෙන අරගෙන ආවම නැති වෙච්ච කෙනාව හොයාගත්තාම ඒ අකිකර පුත්‍රයාව බදාගත්තාම ඔබට දැනෙන්නේ ඒ ආදරය තරම් වෙන ආදරයක් නැහැ. ඒක විසඳන්නේ උන්වහන්සේමයි. ඒ නිසා ඔබගේ අඩුපාඩු දකින්න ඔබගේ ප්‍රශ්න දකින්න ඔබගේ අවිශ්වාසවන්තකම දකින්න ඒකත් එක්ක යකා කියයි ඔබව ඈතට අරගෙන යන විදිය නැහැ. එතන ජේසු ගාවම ඉන්න යන්න දෙන්න එපා. එල්ලිලම ඉන්න. දැසන පිණි වගේ උන්වහන්සේ ඔබගේ ජීවිතේට එනවා.
මම කිසි කලෙක නොමැලවෙන දේවදාර ගසකි. නුඹලාගේ රැකවරණය මමය. නුඹලාගේ සියලු ආශිර්වාදට උල්පත මමය. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමාන්තියනි, උන්වහන්සේ දයාබරව අද වචනය සුවිශේෂී කියන්නේ මොකක්ද? උන්වහන්සේ කතා කරලා කියනවා මේ පසුබිමයි මට ඔබට දෙන්නට උනේ. මුලින් උන්වහන්සේගේ ආදරය. ඒක නැත්තම් වෙන කිසිම වැඩක් මාතෘකාවක් අපිට නෑ කතා කරන්න. විනයදරේ උන්වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා ශ්‍රේෂ්ඨතම ආඥාව මොකක්ද ස්වාමිනී? ගුරු දේවේනි, ජේසුස් කියන ඔබගේ මුළු සිතින්, මුළු බුද්ධියෙන්, මුළු වීරයෙන්, මුළු හදවතින් එකම දෙවියන් වහන්සේට ආදරය කරන්න. මගේ ආදර ප්‍රේමාන්තේනි, කොහොමද ආදරය කරන්නේ? ඔබගේ ඇත්ත උන්වහන්සේට දීලා. උන්වහන්සේ ජේසුස් කතා කළා කියන ඔබගේ මුළු සිතින්, බුද්ධියෙන්, වීරයෙන්, හදවතින් ආදරය කරන්න. හැබැයි එක ජුවාම් 4:19 උන්වහන්සේ අපිට කියන බලන්න. එක ජුවාම් 4:19 උන්වහන්සේගේ වචනේ බලන්න. උන්වහන්සේ කතා කළා කියනවා අප ප්‍රේම කරන්නේ උන්වහන්සේ පළමු කොට අපට ප්‍රේම කළ බැවිනි. උන්වහන්සේ ආදරය දැනෙන්නේ නැතුව ඊළඟ පියවරක් නෑ මගේ ප්‍රේමාන්තයනි. ඒ ආදරයට ගියයින් පස්සේ, ඒ ආදරයට ගියයි කියන ඔක්කොම හරිය නෙමෙයි. ඔබට උදේ පාන්දර උන්වහන්සේගේ ආදරය දැනෙනවා. ඊට පස්සේ ඔබට තේරෙනවා මෙතන මම වැරදි. ඉතින් ඒ තාත්තගේ ඔඩොක්කුවේ ඉඳගෙන හරි පුතේ ගන්න මකනය උන්වහන්සේ එක මකයි. ඔබගේ අත අරගෙන අලුතෙන් කියා දෙයි. හරි ඒක ලස්සනට වෙනවා. ඒ හැම දෙයක්ම ආදරෙන් වෙන්නේ. මොකද God is love. එක ජුවාම් 4 උන්වහන්සේ 6 වෙනි වගන්තිය කතා කරනවා. එක ජුවාම් 4 උන්වහන්සේ 6 කතා කරන වචනේ බලන්න. අප දෙවියන් වහන්සේට 7 වෙනි වගන්තිය ගන්න පුතේ. ප්‍රේමය උන්වහන්සේ ප්‍රේමය. දෙවියන් වහන්සේ මන්ද ප්‍රේමය දෙවියන් වහන්සේගෙන්ය ප්‍රේම කරන සමදෙන දෙවියන් වහන්සේගෙන් උපත ලබා ඇත. ඊළඟ වගන්තිය ගන්න. ප්‍රේම කරන මන්ද සමාවෙන්. මන්ද කියන්න දෙවියන් වහන්සේ ප්‍රේමයය. උන්වහන්සේ ආදරය මගේ ප්‍රමාන්තනේ. ඉතින් උන්වහන්සේ කතා කළා කියනවා මුළු සිතින්, මුළු බුද්ධියෙන්, මුළු වීර්යයෙන්, මුළු හදවතින් එකම දෙවියන් වහන්සේට ආදරය කරන්නේ කොහොමද? උන්වහන්සේ ආදරය, ඒ ආදරයෙන් ඔබ ආදරය කරේ නැත්නම්, ඒ ආදරය ඔබට දැනුනේ නැත්නම්, එදා පව්කාර ස්ත්‍රියට ගල් ගහන්න අරගෙන එද්දි ජේසුස් උරහිසින් අල්ලලා පුතේ දුවේ ආයි පව් නොකරන්න කියලා කියද්දි ඒ ආදරය දෝරේ ගලාගෙන එද්දි ඇගේ බාධා කැඩිලා ඒක බාධා කැඩිලා ඒව පිරෙද්දි මගේ ආදර ප්‍රේමාන්තනේ ආයි පව් කරන්නේ නැතුව හිටියේ. සකේයුස්ගේ ගෙදරට ඒ ආදරය ආවයින් පස්සේ තමයි සකේයුස් ආදරය කරන්න ගත්තේ. එක උන්වහන්සේගේ ආදරය. ඒ නිසා හැම දෙයක්ම පැත්තක තියලා උන්වහන්සේ ගාවට දුවන්න. ඔය හැම දෙයක්ම අතහැරලා උන්වහන්සේ ගාව ඉන්න. ඒ ආදරය ඔබට ආදරය කියන එක දැනගන්න. මොකද උන්වහන්සේගේ ආදරයෙන් ඔබව මාව වෙන් කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. අති උස්සටවත් පහළ පතරටවත් දැන් තිබෙන දෙයටවත් මතු පැමිණෙන දෙයටවත් යක්ෂ බලධාරීන්ටවත් දේව ආත්මයන්ටවත් ජීවිතයටවත් මරණයටවත් සාගින්නටවත් පීඩාවටවත් මගේ ආදර ප්‍රේමාන්තයනේ ඒ ආදරයෙන් ඔබ වෙන් කරන්න බෑ. ඒ ආදරය ඔබට ආදරේ. එතකොට මොකද වෙන්නේ? ඒ ආදරය ඉස්සරහට ගියයින් පස්සේ මගේ ප්‍රේමාන්තයනේ මගේ ලේබල් අම්මා මට කියපු දේ, තාත්තා මට කියපු දේ, මගේ හස්බන්ඩ් වයිෆ් කියපු දේ, මම ගුරුවරු මට කියපු දේ ඒවා බොරු. ඒ කියන්නේ මොකක්ද? උන්වහන්සේ මට ආදරෙයි. මගේ ජීවිතය මට මේ ඉන්න විදියට මට උන්වහන්සේ ආදරෙයි. මගේ හොඳටවත්, මගේ නරකටවත්, මගේ අචීව්මන්ට්ස් වලටවත්, මගේ ටැලන්ට්ස් වලටවත්, මගේ රූපයටවත්, මගේ හැකියාවන් වලටවත්, මගේ කන්ටැක්ට්ස් වලටවත්, මගේ පර්ෆෝමන්ස් වලටවත් නෙමෙයි. උන්වහන්සේ විතරයි මට ආදරේ. ඒ දවසේදී ඔබට පුළුවන් වෙන ඔබට ආදරය කරන්න. ඒ දවසේදී ඔබ ඔබට ආදරය කරනවා. මගේ ආදර විමන්තනේ මං වගේ කෙනෙක්ට උන්වහන්සේ ආදරය කියලා මට දැනෙච්ච දවසේ. උන්වහන්සේ කියනවා දෙවනි ආඥාව මොකක්ද? ඔබට ආදරේ වගේ අසල්වැසියාට ආදරය කරන්න. ඒ ආදරෙන් ඔබ පිරුණයින් පස්සේ if it is love it should flow. මගේ ආදර විමන්තනේ මම අඩුපාඩුවක් තියෙන කෙනෙක්ව ගඳ බැටළුවක මට අහුණයින් පස්සේ ඔබට මතකයි ඔබ කොච්චර ගඳ ගැහුවද කියලා. ඒ ගඳ එක්ක ස්වාමීන් වහන්සේ කරට ගත්ත විදිහ ඔබ දන්නවා. ඒ දුබලකමේදී ඔබ ලේබල් ගහන්නේ නැහැ. මට ජේසුස් මෙහෙම ආදරය කරා නම් පුතේ
දුවේ ඔයාට කොච්චර ආදරෙයිද? කොච්චර ආදරෙයිද? ඒක ඒ ආදරය කරන්න මට ගඳ බාධාවක් නෙමෙයි. ඒ ආදරය කරන්න අඩුව මට බාධාවක් නෙමෙයි. මොකද මට එයාව පාවිච්චි කරන වෘකයෙක් වෙන්න ඕනේ නැහැ. එයාව යොදවා ගන්න, මගේ දේ ඉෂ්ට කරගන්න එහෙම තැනක මට ඕනේ නැහැ. මොකද මාව පුරවලා ඉවරයි උන්වහන්සේ. එනිසා මම පුත්කලයන්ව පාවිච්චි කරන්නේ නැහැ. මං කැමති නෑ මාව කවුරුත් පාවිච්චි කරනවට. මම ආදරය කරනවා. ඉන්න විදියට යාව පිළි අරගෙන දරාගෙන හැම දෙයකම හරි නෙමෙයි. එඬේරෙක් වගේ කෙවිත අරගෙන සැරෑටියනොත් කියා දීලා උගන්වන්න තියෙන දේ උගන්වනද ඉල්ලන හැම දෙයක්ම දෙන එක නෙමෙයි ආදරය. රිදෙන්නත් තියලා රිද්දා ඒ කියන්නේ මේ රිද්දනවා කියන ආසාවකින් නෙමෙයි. හරි දේ දෙන්න රිද්දන්නත් වෙන වෙලාවල් තියෙනවා. ඔබ පොපියුල වෙන්න බෑ. ඔයා තමයි කෙනා. ඔයා වගේ කෙනා. අම්මෝ ඔයා වගේ වෙන කෙනෙක් නෑ. ඔයා තමයි. නෑ ඔබ දෙයියන් වෙනව නෙමෙයි. ස්වාමීන් වහන්සේව එයාගේ ජීවිතේ වැඩි වෙලා he should increase and I should decrease. මම පහත් වෙලා ජේසුස් එක්ක ගමන යන්න අතාරින ගොඩ නැගලා නිදහස් කරන ආදරය කරන්න ස්වාමීන් වහන්සේ කියනවා. ඒක කියා දෙන්නේ උන්වහන්සේයි. මගේ ආදර ප්‍රේමන්තයනේ. ඒ නිසා ඔබගේ කාලකන්නිකම ජේසුස් ගාවට අරගෙන යමු. උන්වහන්සේ ගාව මහා උදෑසන පින්න වගේ ඒ ආදරෙ පෙඟිලා විසදිලා උන්වහන්සේ තුර රැඳෙන්න අපි උන්වහන්සේගේ පාමුලට අද මෙසේ ආදරයෙන් ගමන් කරමු. මගේ ආදර ප්‍රේමන්තයනි.